අයබෝන් දරුවනි අද දවසේ අපි ආඛ්‍යාත කලණි සත්‍යතා රුක්‍රමය පිළිබඳව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මීට ඉහත පාඩම් දෙකක් යටතේ අපි ආඛ්‍යාත කලණි යම් යම් කොටස් හැදෑරුවා. පළවෙනි පාඩම වශයෙන් අපි ආඛ්‍යාත කලණි ප්‍රස්තුත සංකේතවත් කරන ආකාරය පිළිබඳව කතා කරා. දෙවෙනි පාඩමේදී අපි ආඛ්‍යාත කලණි තර්ක ව්‍යුත්පන්න කිරීමට අවශ්‍ය රීති පද්ධතිය පිළිබඳවත් ඒ රීතීන් ඔස්සේ තර්ක මෙන්ම ප්‍රමේය සාධනය වන ආකාරය පිළිබඳවත් කතා කරා. අපි තුන්වෙනි අදියර වශයෙන් අද දවසේ ආඛ්‍යාත කලණි රුක්‍රමය තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක නව විෂය නිර්දේශයට අලුතෙන්ම එකතු කරපු කොටස. මීට පෙර ආඛ්‍යාත කලණි ව්‍යුත්පන්න ක්‍රමය තිබුණා. නමුත් රුක්‍රමය නව කොටසක් වශයෙන් අපි එකතු කරා. ඒ අනුව අපි ආඛ්‍යාත කලණි රුක්‍රමය පිළිබඳව හැඳින්වීම නැත්නම් ඒ රුක්‍රමය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව දැන ගැනීම අවශ්‍යයි. දැන් සත්‍ය චක්‍ර ක්‍රමය ප්‍රස්තුත කලණිදී අපි කතා කරා. ඒ සත්‍ය චක්‍ර ක්‍රමය මත පදනම් වෙලා තමයි සත්‍යතා රුක කියන එකත් ගොඩනැගෙන්නේ. වෙනසකට තියෙන්නේ සත්‍ය චක්‍ර ක්‍රමේදී අපි සත්‍ය අසත්‍ය කියන ඇගයුම් වලට T සහ F කියන අක්ෂර භාවිතා කරා. සත්‍යතා රුක්‍රමේදී ඒ සත්‍ය අසත්‍ය කියන දෙයගයුම් වෙනුවෙන් අපි පාවිච්චි කරන්නේ ඒ වාක්‍ය සත්‍ය වන විටදී ඒ වාක්‍ය තුල තිබුණු එනනම් ඒ සූත්‍රය තුල තිබුණු විචල්යන්ට ප්‍රතිජානාත්මක හෝ ප්‍රතිෂේධාත්මක වශයෙන් තියෙන මේ විචල්යන්ට කොහොමද වෙන්නේ? ඒක ප්‍රතිජාන ස්වරූපයෙන් හෝ ප්‍රතිෂේධන ස්වරූපයෙන් තිබුණු රුක කොහොමද ගොඩනගන්නේ? ඒක අපි රුක කියන එක ගහක් ආදර්ශයක් කරගත්තොත් ගහක කඳ අතු කියන කොටස් දෙක ප්‍රමුඛයි. රුක්‍රමයේදීත් අපි ඒ කඳ සහ අතු කියන විදිහට තමයි මේ කොටස බෙදීගෙන යන්නේ. කඳ කියලා කියන්නේ ගහේ මූලිකම කොටස. අතු එතෙන් සිට බෙදී යන්න පුළුවන්. සමහර ගස් කඳන් වලින් විතරක් තියෙන්න පුළුවන්. සමහර ගස් මුල ඉඳලාම අතු දාලා තියෙන්න පුළුවන්. තවත් සමහර ගස් කඳ සහ අතු වශයෙන් බෙදලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. මේක තමයි ආදර්ශය. එතකොට කඳට අපි ගොඩනගන්නේ යම්කිසි රුකක සත්‍යතා රුකක කඳ වශයෙන් ගොඩනගෙන කොටසේ තියෙන්නේ ඒ සංකේතමය සූත්‍රය සත්‍ය වන එක් අවස්ථාවක් පමණක්. ඒ සූත්‍රය කිව්වම ඒක ප්‍රතිජාන සූත්‍රය වෙන්නත් පුළුවන්, ඒක ප්‍රතිෂේධන සූත්‍රය වෙන්නත් පුළුවන්. ඒක සත්‍ය වන එක් අවස්ථාවක් පමණක් තියෙනවා නම් ඒවා අපි කඳේ ලියනවා. අතු වශයෙන් බෙදන්නේ ඒක සත්‍ය වන ඒ ප්‍රකාශනය නැත්නම් ඒ සූත්‍රය හෝ එහි නිෂේධනය හෝ සත්‍ය වන අවස්ථා එකකට වඩා වැඩි ගාණක් තියෙනවා නම් තමයි අතු වල සටහන් කරන්නේ. දැන් ඒක හොඳින්ම පැහැදිලිව තේරුම් ගන්න ඕන. කඳ කියන්නේ සත්‍ය වන එක අවස්ථාවක් පමණක් තියෙන වෙලාවකදී ඒ විචල්යන් පිහිටන්න පුළුවන් විදිය. අතු කියලා කියන්නේ සත්‍ය වන විකල්ප අවස්ථා තියෙනවා නම් ඒ වගේදී විචල්යන් පිහිටන්න පුළුවන් විදිය. දැන් මොහොතකට අපි හිතමු P සංයෝජන Q කියලා ප්‍රස්තුතයක් අපි ප්‍රස්තුත කලණිදී ඉදිරිපත් කරා කියලා. ඒ P සංයෝජන Q කියන ප්‍රකාශනයේ සත්‍ය වන අවස්ථා තියෙන්නේ එකයිනේ. ඒ අවස්ථාවේදී P සත්‍යයි Q සත්‍යයි. අන්න ඒ වගේ සත්‍ය වන අවස්ථා එකක් පමණක් තියෙනවා නම් එය කඳ තුල ගොඩනගනවා. හැබැයි P වියෝජක Q වගේ වාක්‍යයක් ගත්තොත්
ප්‍රස්තුත කලණේ අපි දන්න පී වියෝජක Q වගේ වාක්‍යයක් ගත්තොත් එය සත්‍ය වෙන්න පුළුවන් එක්ක පී සත්‍ය වීම තුල. එහෙම නැත්නම් Q සත්‍ය වීම තුල. ඒ නිසා ඒක අතු වශයෙන් දෙපැත්තට බෙදිලා ලියවෙන ප්‍රකාශනයක් වෙනවා. දැන් කඳ සහ අතු කියන්නේ මොකක්ද කියන එක පැහැදිලිවම තේරෙනවා. ඒ ප්‍රස්තුත කලණයට කරපු දේම තමයි ආඛ්‍යාත කලණය සම්බන්ධිනුත් අපි අනුගමනය කරන්නේ. කඳේ ලියන්නේ සත්‍ය වන එක අවස්ථාවක් පමණක් තියෙන ඒවා, අතුවල ලියන්නේ සත්‍ය වන විකල්ප අවස්ථා කීපයක් තියෙන වෙලාවට. දැන් අපි බලමු රුක් ක්‍රමයේ උපයෝගීතාවයන්. අපි හැම විටම ප්‍රස්තුත කලණයේදී රුක් ක්‍රමය මොකද්ද කරේ කියන එකත් එක්ක ගියාම ලේසි. ප්‍රස්තුත කලණේ පාඩමේකදී රුක් ක්‍රමය පාවිච්චි කරලා අපි සංකේතමය සූත්‍රයක් පුනරුක්තියක්ද එනම් ප්‍රමේයක්ද එහෙම නැත්නම් ඒක විසංවාදයක්ද ඒ කියන්නේ අවශ්‍යයෙන්ම අසත්‍යයක්ද එහෙමත් නැත්නම් ඒක සත්‍යයෙන්ම අසත්‍ය විය හැකි සම්භව්‍යතාවයකින් යුක්ත ප්‍රකාශනයක්ද ඒක නිර්ණය කරන්න අපි රුක් ක්‍රමය භාවිතා කරනවා. ඒ වගේම සූත්‍ර යුගලයක් දුන්නොත් ඒ සූත්‍ර යුගලය තාර්කික වශයෙන් එකිනෙකට සමාන එකක්ද? එහෙම නැත්නම් ඒ සූත්‍ර යුගලය තාර්කික වශයෙන් විරුද්ධ එකක්ද? එහෙමත් නැත්නම් ඒ සූත්‍ර යුගලය තාර්කික වශයෙන් සමාන හෝ විරුද්ධ හෝ එකක් නොවෙනවද? ඔය කියන දේ නිර්ණය කරන්නත් අපිට රුක් ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඊගාවට සංකේතමය සූත්‍ර කීපයක් දීපු වෙලාවක වාක්‍ය කීපයක් මෙන්න සූත්‍ර කීපයක් දීපු වෙලාවට ඒ සූත්‍ර කීපයේ එක්වගත් පද්ධතිය සංගතද එහෙම නැත්නම් අසංගතද ඒක නිර්ණය කරගන්නත් අපිට රුක් ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඊගාවට අපිට තර්කයක් දුන්නාම ඒ තර්කය සප්‍රමාණද නිෂ්ප්‍රමාණද කියන එක විනිශ්චය කරගන්න අවශ්‍යයි. ඒ සඳහාත් අපි සත්‍යතා රුක් ක්‍රමය පාවිච්චි කරනවා. දැන් ව්‍යුත්පන්න ක්‍රමයේදී කරේ අපි ඒ තර්කයේ සප්‍රමාණ බව සාධනය කිරීම විතරයි. රුක් ක්‍රමයේදී ඒ තර්කයේ සප්‍රමාණද නිෂ්ප්‍රමාණද යන්න නිර්ණය කරන්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් අපිට ප්‍රමේයක් දුන්නොත් ඒ ප්‍රමේය සප්‍රමාණ වන බව සාධනය කිරීමටත් රුක් ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම හිතනවා රුක් ක්‍රමය උපයෝගී කරගෙන අපිට කළ හැකි දේවල් මොනවද කියන එක පිළිබඳ හොඳ වැටහීමක් තියෙන්න ඕන. දැන් අපි මේ එක් දේ හදාරන්න පෙර රුක් ක්‍රමයට අදාළ වන රීති මොනවද කියන එක හඳුනා ගන්න ඕන. මම හිතනවා මේක ප්‍රස්තුත කලණය පිළිබඳව ඔබ කතා කරන වෙලාවෙදිත් හදාරන වෙලාවේදී ඔබ ප්‍රස්තුත කලණේ වාක්‍ය රුක් ක්‍රමයට කොහොමද ගේන්නේ කියන එක හොඳින් දැන හඳුනගෙන තියෙන්නේ. ඉතින් ඒ දැන හඳුනගත් දේම අපි ආඛ්‍යාත කලණය සඳහාත් පාවිච්චි කරනවා. රුක් ක්‍රමයට අදාළ රීති දෙවර්ගයක් තියෙනවා. එකක් සිරස් අනුක්‍රමික රීති stacking rules. මං කිව්වා පටන් ගන්නකොටම සත්‍ය වන එක අවස්ථාවක් පමණක් තියෙනවා නම් අපි ඒවා කඳේ ලියනවා කියලා. සත්‍ය වන විකල්ප අවස්ථා තියෙනවා නම් අපි ඒවා අතු වශයෙන් බෙදලා ලියනවා කියලා. ඒ දෙයම වෙන විදියකට කිව්වොත් ස්ටැක් එකක් විදියට සිරස් අතට එකිනෙක පල්ලෙහාට එහෙම ලියන්න සිරස් අනුක්‍රමික රීතිය පාවිච්චි කරනවා. එහෙම ලියන්නේ සත්‍ය වන එක අවස්ථාවක් පමණක් තියෙන දේවල් විතරයි. අනිත් එක ශාඛාකරණ රීති branching rules. එතෙන්දී අතු බෙදනවා. අතු දෙකකට සමහර වෙලාවට තුනකට එහෙම බෙදෙන්නත් පුළුවන්. අතු බෙදීම. ඒ අතු බෙදීම කරන්නේ සංකේතමය සූත්‍රයක් සත්‍ය වන විකල්ප අවස්ථා තියෙනවා නම් එකකට වැඩි අවස්ථා ප්‍රමාණයක් ඒ සූත්‍රය සත්‍ය විය හැකි නම් එතකොට අපි branching rules පාවිච්චි කරනවා. දැන් එතකොට මේ රීති දෙවර්ගය උපයෝගී කරගන්න අවස්ථා දෙක පැහැදිලි ඇති. දැන් සිරස් අනුක්‍රමික රීති නැත්නම් මේ කඳ තුල සටහන් වන විදිය සිරස් අනුක්‍රමික රීති මේක පාවිච්චි කරන අවස්ථා යොදා ගන්න අවස්ථා එකක්
ditth නිෂේධනයක් පවතින අවස්ථාවක සංකේතමය සූත්‍රයක් ditth නිෂේධනය වෙලා තියෙනවා නම් ඒ ditth නිෂේධනය ඉවත් කරලා ඊළඟ පේළිය ලියන්නේ නැහැ. එහෙම නැත්නම් සංකේතමය සූත්‍රයක් දෙසරයක් නිෂේධනය කරලා ඊළඟ පේළිය ලියන්න පුළුවන්. දැන් ඒක ditth නිෂේධන රීතිය කියලා පෙන්නනවා. මේ තියෙන්නේ ditth නිෂේධන ශයි වශයෙන් ලියවිච්ච හැටි. අනිත් එක ශයි ditth නිෂේධන ශයි වශයෙන් ලියන හැටි. මේ දෙකම එකයි. ඇත්ත කියන එක නැත්තේ නෑ කියලා කිව්වා. ඇත්ත කියන එක නැත්තේ නෑ කිව්වා. මේ ප්‍රකාශනේ ලියන්න පුළුවන් විදිය ditth නිෂේධන රීතිය. දෙවැනි එක සංයෝජන වාක්‍යයක් සත්‍ය වන අවස්ථාවක රුක කොට නැගෙන විදිය. සංයෝජන වාක්‍ය සත්‍ය වන මොහොතකදී රුක කොට නගා ගන්නා ක්‍රමය. දැන් සයි සංයෝජන 5 ප්‍රස්තුත කලින්දී නම් p සංයෝජන කිව්ව එක හා සමානයි මේක. සයි සංයෝජන 5 මේ ප්‍රකාශනේ සයි සහ 5 වෙන වෙනම පහළට ලියන්න පුළුවන්. ඒ කියන්නේ කඩලා ලියන්න පුළුවන් කියන අදහස. දැන් සයි සංයෝජන නිෂේධන 5 තිබුණොත් සයි සහ නිෂේධන 5 පහළට ලියන්න පුළුවන්. නිෂේධන සයි සංයෝජන 5 තිබුණොත් නිෂේධන සයි සහ 5 පහළට ලියන්න පුළුවන්. නිෂේධන සයි සංයෝජන නිෂේධන 5 තිබුණොත් නිෂේධන සයි සහ නිෂේධන 5 වශයෙන් පහළට ලිවීමේ හැකියාව තියෙනවා. දැන් එතකොට සංයෝජන වාක්‍යයක් සත්‍ය වන විටදී එහි තියෙන සංඝටක දෙක ස්වરૂපය වෙනස් කරන්නේ නැතුව ඒ පවතින ස්වરૂපයෙන්ම එක යට එක පහළට ලිවීමේ අයිතිය මේ ක්‍රමයට ලැබෙනවා. ඊගාවට ගම්ම්‍ය වාක්‍යයක නිෂේධනය සත්‍ය වන විටදී. ඔක කෙනෙක් කියන්න පුළුවන් පොතක පතක තියෙන්න පුළුවන් ගම්ම්‍ය වාක්‍ය අසත්‍ය වන විටදී කියලා. අපි නමුත් සාමාන්‍ය වශයෙන් එහෙම කියනවට වඩා හොඳයි මේක සත්‍යතාරුක් මිසක් අසත්‍යතාරුක් නෙවෙයිනි. ඒ නිසා ගම්ම්‍ය වාක්‍යයක නිෂේධනය සත්‍ය වන විටදී. ගම්ම්‍ය වාක්‍යයක නිෂේධනය සත්‍ය වෙන්නේ එක අවස්ථාවකදී විතරයි. මොකද ඒ අවස්ථාව පූර්වාංගය පවතින නැත්නම් ඒ තියෙන ස්වરૂපයෙන්ම ලියන ගමන් අපරාංගය විසංවාදී වෙනවා. දැන් ශයි ගම්ම්‍ය 5 වරහන්ට පිටින් නිෂේධනය. මේකේ ශයි පූර්වාංගයේ වශයෙන් උත් 5 අපරාංගයේ වශයෙන් උත් තියෙනවා. සිරස් අනුක්‍රමයට ලියනකොට ශයිත් එක්ක නිෂේධන 5 ලියනවා. දෙවෙනි උදාහරණේ ඒකම බලමු. ශයි ගම්ම්‍ය නිෂේධන 5 වරහන්ට පිටින් නිෂේධනය. දැන් එතකොට පූර්වාංගයේ වශයෙන් ශයි තියෙනවා අපරාංගයේ වශයෙන් නිෂේධන 5 තියෙනවා. සිරස් අනුක්‍රමයට ලියවෙනකොට ශයිත් එක්ක ලියවෙන්නේ 5. තුන්වෙනි අවස්ථාව නිෂේධන ශයි ගම්ම්‍ය 5 වරහන්ට පිටින් නිෂේධනය. පූර්වාංගයට නිෂේධන ශයි තිබුණා අපරාංගයට 5 තිබුණා. පූර්වාංගෙත් එක්ක අපරාංග විසංවාදේ පල්ලෙහාට ලියවෙනවා. එතකොට නිෂේධන ශයිත් එක්ක නිෂේධන 5 තමයි පහළට ලියවෙන්නේ. හතරවෙනි අවස්ථාවේ නිෂේධන ශයි ගම්ම්‍ය නිෂේධන 5 වරහන්ට පිටින් නිෂේධනය. එතකොට පූර්වාංගයේ වන නිෂේධන ශයි අපරාංගයේ විසංවාදයේ වන 5 පහළට ලිව්වා. දැන් එතකොට ගම්ම්‍ය වාක්‍යයක නිෂේධනය සත්‍ය වෙන වෙලාවටදී රුකෙහි පහළට සිරස් අනුක්‍රමයට පූර්වාංගයත් එක්ක අපරාංගයේ විසංවාදයේ ලියවෙන බව පේනවා. ඊගාවට හතරවෙනි රූල් එක රීතිය වියෝජක වාක්‍යයක නිෂේධනය සත්‍ය වන විටදී. වියෝජක වාක්‍යයක නිෂේධනය සත්‍ය වන විටදී. ඒ කියන්නේ වියෝජක වාක්‍ය අසත්‍ය වන විටදී කියලා කිව්වට කමන්නේ. වියෝජක වාක්‍යයක නිෂේධනය සත්‍ය වන විටදී. එතකොට වියෝජක වාක්‍යයක නිෂේධනය සත්‍ය වෙනවා කියන්නේ වියෝජක වාක්‍ය අසත්‍ය වෙනවා කියන එකම තමයි. එවැනි වෙලාවක වියෝජක වාක්‍යයේ වරහන් ඇතුළේ තිබුණු විකල්ප දෙකේ විසංවාදයන් පහළට ලියවෙනවා. දැන් ශයි වියෝජක 5 වරහන්ට පිටින් නිෂේධනය. එතකොට වරහන් ඇතුළේ තියෙන ශයි සහ 5. ඒ දෙකේ විසංවාදී වාක්‍ය නිෂේධන ශයි නිෂේධන 5. ඒ දෙක පහළට ලියුවා. දැන් ශයි වියෝජක නිෂේධන 5 වරහන්ට පිටින් නිෂේධනය. එතකොට වරහන් ඇතුළේ තියෙන ශයි සහ නිෂේධන 5. දැන් ඔය වගේ විසංවාදයන් ලියනකොට නිෂේධන ශයි සහ 5. ඊළඟ එකේ තියෙනවා නිෂේධන ශයි වියෝජක 5 වරහන්ට පිටින් නිෂේධනය. වරහන් ඇතුළේ තියෙන නිෂේධන ශයි සහ 5. ඒ දෙකේ විසංවාදයන් පහළට වෙනකොට ශයි සහ නිෂේධන 5.
ඊළඟ අවස්ථාවේ නිෂේධන ශයි වියෝජක නිෂේධන ෆයි වරහන්ට පිටින් නිෂේධනය. එතකොට වරහන් ඇතුලේ තියෙන්නේ දෙකම නිෂේධනය වෙලා. ඒ වගේ විසංවාදයන් විදිනකොට ශයි සහ ෆයි. දැන් පැහැදිලි වෙන්න ඕන වියෝජක වාක්‍යයක නිෂේධනය සත්‍ය වන අවස්ථාවක සිරස් අනුක්‍රමය කොහොමද ගොඩනැගෙන්නේ කියන. ඊගාවට දැන් අපි කතා කරන්න යනවා ඊළඟ රීති කොටාසය වන ශාකාකරණය හෙවත් අතුවල සටහන් කරන විදිය. ශාකාකරණය නැත්නම් අතුවල සටහන් කරන විදිය. මම කිව්වා සංකේතමය සූත්‍රයක් සත්‍ය වන අවස්ථා එකකට වඩා වැඩි ගාණක් තියෙනවා නම් එවැනි අවස්ථාවක ඒවා අතු වශයෙන් සටහන් කරන බව. ඒ අනුව ගම්ම්‍ය වාක්‍ය සත්‍ය වෙන විට. ගම්ම්‍ය වාක්‍ය සත්‍ය වන විට. දැන් අපේ සත්‍ය චක්‍ර ක්‍රමයේදී දැනගෙන තියෙනවා ගම්ම්‍ය වාක්‍ය සත්‍ය වෙන අවස්ථාවකදී එක්ක පූර්වාංගය අසත්‍ය වෙන්න ඕන. එහෙම නැත්නම් අපරාංගය සත්‍ය වෙන්න ඕන. අන්නේ මූලධර්මය මෙතනත් හිතා ගන්න. ගම්ම්‍ය වාක්‍යයක් සත්‍ය වෙනකොට එහි පූර්වාංගය එක්ක සත්‍ය වෙන්න ඕන. අසත්‍ය වෙන්න ඕන. එහෙම නැත්නම් එහි අපරාංගය සත්‍ය වෙන්න ඕන. ඉතින් පූර්වාංගය අසත්‍ය වෙනවා කියන්නේ පූර්වාංගයේ නිෂේධනය සත්‍ය වෙනවා. ඒ නිසා ගම්ම්‍ය වාක්‍ය බෙදෙනකොට පූර්වාංගයේ නිෂේධනය එක්ක අපරාංගය දෙපැත්තට යන්න ඕන. දැන් මේක ආපහු මතක තියාගන්න ගම්ම්‍ය වාක්‍ය සත්‍ය වෙනකොට විය හැකි දේ එක්ක පූර්වාංගයේ අසත්‍ය වෙන්න ඕන නැත්නම් අපරාංගයේ සත්‍ය වෙන්න ඕන. පූර්වාංගයේ අසත්‍ය වෙනවා කියන්නේ එහි නිෂේධනය සත්‍ය වෙනවා. ඒ නිසා ගම්ම්‍ය වාක්‍ය බෙදෙනකොට පූර්වාංගයේ නිෂේධනය එක අත්තකත් අපරාංගය අනිත් ශාඛාවෙත් බෙදෙන්න ඕන. දැන් බලමු ශෛගම්ම්‍ය නිෂේධන ෆයි. ඒතර පූර්වාංගයේ නිෂේධනය එක ශාඛාවක යනවා නිෂේධන ශයි කියන. අපරාංගය නිෂේධන ෆයි අනිත් ශාඛාවට යනවා. ඊගාවට බලමු නිෂේධන ශෛගම්ම්‍ය ෆයි. ඒතර පූර්වාංගයේ විසංවාදයේ ශයි. ඒක එක පැත්තකට යනවා. වම් පැත්තේ බ්‍රාන්ච් එකට යනවා. දකුණු පැත්තේ ශාඛාවට බ්‍රාන්ච් එකට යනවා ෆයි. ඊගාවට නිෂේධන ශෛගම්ම්‍ය නිෂේධන ෆයි කියලා හිතන්න. ඒතර පූර්වාංගයේ විසංවාදයේ වන ශයි වම් අත පැත්තේ බ්‍රාන්ච් එකේ තියෙනවා. දකුණු අත පැත්තේ බ්‍රාන්ච් එකට යනවා නිෂේධන ෆයි. දැන් පැහැදිලි ගම්ම්‍ය වාක්‍යයක් බ්‍රාන්ච් වෙන හැටි, ශාඛාකරණය වෙන හැටි. ඊළඟ දෙවැනි අවස්ථාව වියෝජක වාක්‍ය සත්‍ය වෙනකොට. අපි සත්‍ය චක්‍ර ක්‍රමේදී දන්නවා වියෝජක වාක්‍යයක් සත්‍ය වෙන්න නම් එහි දී ඇති විකල්ප දෙකෙන් යටත් පිරිසෙන් අඩුම ගානේ එක විකල්පයක් හරි සත්‍ය වෙන්න ඕන. විකල්ප අතරින් යටත් පිරිසෙන් දෙක හෝ වේවා තුන හෝ වේවා ඕනේ දෙයක්. විකල්ප අතරින් යටත් පිරිසෙන් එකක් හරි සත්‍ය වෙන්නට ඕන. ඒ අනුව ශයි වියෝජක ෆයි වශයෙන් හඳුන්වන වියෝජක වාක්‍යයේ බ්‍රාන්ච් වෙන්නේ එක පැත්තකට ශයි අනිත් පැත්තට පයි. මොකද මේ විකල්ප දෙකෙන් එකක් හරි සත්‍ය වෙනවා. එක්කෝ ශයි සත්‍ය වෙනවා නැත්නම් ෆයි සත්‍ය වෙනවා. දැන් ශයි වියෝජක නිෂේධන ෆයි නම් එක්කෝ ශයි සත්‍ය වෙනවා. එහෙම නැත්නම් නිෂේධන ෆයි සත්‍ය වෙනවා. ඒ කියන්නේ ෆයි අසත්‍ය වෙනවා කියවට කමන්නේ. නිෂේධන ෆයි සත්‍ය වෙනවා. දැන් නිෂේධන ශයි වියෝජක ෆයි නම් එක පැත්තකට නිෂේධන ශයි යනවා අනිත් පැත්තට ෆයි. නිෂේධන ශයි වියෝජක නිෂේධන ෆයි නම් එක පැත්තකට නිෂේධන ශයි යනකොට අනිත් පැත්තට නිෂේධන ෆයි. මේ විදියට තමයි වියෝජක වාක්‍ය සත්‍ය වන අවස්ථාවේ එහි ශාඛාවල අවශ්‍ය විචල්‍යයන්ගේ හැසිරීම ලියා දක්වන්න. ඊළඟ පියවර සංයෝජක වාක්‍යයේ නිෂේධනය සත්‍ය වන විටදී. දැන් මුලින් කිව්වා සිරස් අනුක්‍රමයට කියනකොට සංයෝජන වාක්‍ය සත්‍ය වෙනකොට අපි ඒවා එහි තිබුණු සංඝටක පහළට ලිව්වා. දැන් සංයෝජන වාක්‍යයේ නිෂේධනය සත්‍ය වන විට ඒ කියන්නේ සංයෝජන වාක්‍ය අසත්‍ය වන විට එහි තිබුණු සංඝටකවල විසංවාදයන් දෙපැත්තට බ්‍රාන්ච් කරලා අතුවල ලිව්වා. දැන් බලන්න ශයි සංයෝජන ෆයි නිෂේධන. දැන් මේකේ බ්‍රාන්ච් වෙනකොට ශයි සහ ෆයි කියන දෙකේ විසංවාදයන් දෙපැත්තට බෙදෙනවා. එක පැත්තකට නිෂේධන ශයිත් අනිත් පැත්තට නිෂේධන ෆයිත් වශයෙන් මේ දෙක බෙදී යනවා.
ඊළඟ පියවර සයි සංයෝජන නිෂේධන ෆයි වරහන්ට පිටින් නිෂේධනය. එතකොට එක බ්‍රාන්ච් එකක් නිෂේධන ෆයි වෙන්න ඕන අනිත් එක සයි වෙන්න ඕන. දැන් එතකොට සයි සංයෝජන නිෂේධන ෆයි කියන එකේ පූර්වාංගයේ විසංවාදය එක පැත්තකට ගියා අපරාංගයේ විසංවාදය අනිත් පැත්තට ගියා. දැන් ඊළඟ එක නිෂේධන සයි සංයෝජන ෆයි වරහන්ට පිටින් නිෂේධනය. නිෂේධන සයි සංයෝජන ෆයි වරහන්ට පිටින් නිෂේධනය. එතකොට මෙහි සංඝටක දෙක නිෂේධන සයි සහ ෆයි. දැන් ඒකේ විසංවාදයන් එක පැත්තකට සයි වශයෙන්ුත් අනිත් පැත්තට නිෂේධන ෆයි වශයෙන්ුත් යන. ඊළඟ හතරවෙනි අවස්ථාව නිෂේධන සයි සංයෝජන නිෂේධන ෆයි වරහන්ට පිටින් නිෂේධනය. එහි සංඝටක දෙකේ තියෙන්නේ නිෂේධන සයි සහ නිෂේධන ෆයි. ඒ දෙකේ විසංවාදයන් දෙපැත්තට යනකොට සයි ෆයි වශයෙන් ගියා. දැන් පැහැදිලි ඇති සංයෝජන වාක්‍යයක නිෂේධනය සත්‍ය වන විට රුක ගොඩ නැගෙන හැටි. ඊගාවට උභයගාම්‍ය වාක්‍ය සත්‍ය වන විට අපි ප්‍රස්තුත කලණය මතක් කරොත් සත්‍ය චක්‍ර ක්‍රමය මතක් කරොත් උභයගාම්‍ය වාක්‍යයක් සත්‍ය වෙන අවස්ථා දෙකයි තියෙන්නේ. ඒ දෙකේදී තියෙන්නේ ඒ උභයගාම්‍ය වාක්‍යයේ දෙපාර්ශව කියන්නේ දෙපැත්තේ තියෙන ඒවා පාර්ශවයන් සමාන ඇගයුම් ගැනීම. සමාන ඇගයුම් කියන්නේ P උභයගාම්‍ය කිව්නම් ප්‍රකාශනේ P සහ Q යන දෙකම එක්ක සත්‍ය වෙන්න ඕන. එක්ක සත්‍ය වෙන්න ඕන. එහෙම නැත්නම් P සහ Q යන දෙකම අසත්‍ය වෙන්න ඕන. අන්නේ පදනමින් අපි සයි උභයගාම්‍ය ෆයි කියන ප්‍රකාශනේ ලියනවා එක බ්‍රාන්ච් එකක සයි සහ ෆයි. ඊළඟ බ්‍රාන්ච් එකේ නිෂේධන සයි සහ නිෂේධන ෆයි. දැන් අපි ලිව්වොත් සයි උභයගාම්‍ය නිෂේධන ෆයි කියන එක ඒකේ තියෙන බ්‍රාන්ච් දෙකට යනකොට මේක පැත්තකට සයි සහ නිෂේධන ෆයි ලියවෙන්න ඕන. අනිත් පැත්තට ඒ දෙකේ විරුද්ධ දෙක. ඒ කියන්නේ නිෂේධන සයි සහ ෆයි ලියවෙන්න ඕන. තුන්වෙනි පියවර නිෂේධන සයි උභයගාම්‍ය ෆයි. එතකොට මෙහි එක පැත්තක ලියවෙන්න ඕන නිෂේධන සයි සහ ෆයි. අනිත් පැත්ත ලියවෙන්න ඕන ඒකේ විරුද්ධ දෙක. ඒ කියන්නේ ෆයි සහ නිෂේධන ෆයි. දැන් හතරවෙනි අවස්ථාව නිෂේධන සයි උභයගාම්‍ය නිෂේධන ෆයි. ඒක එක පැත්තක ලියවෙන්න ඕන නිෂේධන සයි සහ නිෂේධන ෆයි. අනිත් පැත්ත ලියවෙන්න ඕන සයි සහ ෆයි. ඔන්න උභයගාම්‍ය වාක්‍ය සත්‍ය වන අවස්ථාවක්. ඊගාවට අපි අවසාන අවස්ථාව උභයගාම්‍ය වාක්‍යයක නිෂේධනය සත්‍ය වෙනකොට. උභයගාම්‍ය වාක්‍ය නිෂේධනය කියන්නේ උභයගාම්‍ය වාක්‍ය අසත්‍ය වෙනකොට. උභයගාම්‍ය වාක්‍ය නිෂේධනය සත්‍ය වෙනවා යනු උභයගාම්‍ය වාක්‍ය අසත්‍ය වීමයි. උභයගාම්‍ය වාක්‍යයක් අසත්‍ය වෙනකොට අපි සත්‍ය චක්‍ර ක්‍රමයේදී දැකලා තියෙනවා උභයගාම්‍ය අසත්‍ය වෙන්නේ අවස්ථා දෙකයි. ඒ අවස්ථා දෙකේදී තියෙන්නේ එකිනෙකට විරුද්ධ ආකාරයෙන් විචල්යන් හැසිරෙනවා. ඒ කියන්නේ පළවෙනි විචල්‍ය සත්‍ය වුණා නම් ඊළඟ විචල්‍ය අසත්‍ය වෙන්න ඕන. පළවෙනි විචල්‍ය අසත්‍ය වුණා නම් ඊළඟ පැත්ත සත්‍ය වෙන්න ඕන. එතකොට අපිට තේරෙනවා TF සහ FT කියන අවස්ථා දෙකේදී විතරයි සත්‍ය චක්‍ර ක්‍රමේදී උභයගාම්‍ය අසත්‍ය කරේ. ඒ පදනමින් මෙතෙන්ටත් අපි කතා කරනවා. කොහොමද උභයගාම්‍ය වාක්‍යයක නිෂේධනය සත්‍ය වෙනවා යනු උභයගාම්‍ය වාක්‍ය අසත්‍ය වීමයි. ඒ අනුව ඒ උභයගාම්‍ය වාක්‍යයේ පාර්ශවයන් දෙපැත්තේ තියෙන සහායකයන් හැසිරෙන්නේ එකිනෙකට විරුද්ධ ලෙසින්. ඒ කියන්නේ උභයගාම්‍ය වාක්‍යයේ පූර්වාංගයේ තියෙන විදියට යෙදුනොත් අපරාංගයේ විරුද්ධ විදියට යෙදෙනවා. අපරාංගයේ තියෙන විදියට යෙදුනොත් පූර්වාංගයේ විරුද්ධ විදියට යෙදෙනවා. දැන් බලන්න සයි උභයගාම්‍ය ෆයි වරහන්ට පිටින් නිෂේධනය. සයි උභයගාම්‍ය ෆයි වරහන්ට පිටින් නිෂේධනය. කොහොමද ලියවෙන්න ඕන? වම් අත පැත්තේ බ්‍රාන්ච් එකේ ලියනවා නම් සයිත් එක්ක නිෂේධන ෆයි. දකුණු අත පැත්තේ තියෙනවා නම් නිෂේධන ෆයිත් එක්ක සයි. දැන් ඊළඟ අවස්ථාව සයි උභයගාම්‍ය නිෂේධන ෆයි වරහන්ට පිටින් නිෂේධනය. එතකොට වම් අත පැත්තේ බ්‍රාන්ච් එක ලියනකොට සයිත් එක්ක ෆයි. දකුණු අත පැත්තේ බ්‍රාන්ච් එකේ ලියවෙන්නේ නිෂේධන සයිත් එක්ක නිෂේධන ෆයි. තුන්වෙනි අවස්ථාව බලන්න. නිෂේධන සයි උභයගාම්‍ය ෆයි වරහන්ට පිටින් නිෂේධනය. නිෂේධන සයි උභයගාම්‍ය ෆයි වරහන්ට පිටින් නිෂේධනය. දකුණු වම් අත පැත්තේ බ්‍රාන්ච් එකේ ලියවෙන්න ඕන නිෂේධන සයිත් එක්ක ෆයි. දකුණු අත පැත්තේ බ්‍රාන්ච් එකේ ලියවෙන්න ඕන සයිත් එක්ක ෆයි. හතරවෙනි අවස්ථාව ගන්න
නිෂේධන ශයි උභයගාමී නිෂේධන ෆයි වරහන්ට පිටින් නිෂේධනී. එතකොට වම් අත පැත්තේ බ්‍රාංචිකේ ලියවෙන්න ඕන නිෂේධන ශයිත් එක්ක ෆයි. දකුණු අත පැත්තේ බ්‍රාංචිකේ ලියවෙන්න ඕන ශයිත් එක්ක නිෂේධන ෆයි. දැන් එකිනෙකට විරුද්ධ ආකාරයෙන් මේ බ්‍රාංචිකේ හැසිරලා තියෙනවා. දැන් එතකොට මේ වෙනකොට අපි රුක ගොඩනගන්න අවශ්‍ය මූලික පසුබිම දැම්මා. රීති ටික හඳුනගත්තා. දැන් ඉස්සර වෙලාම අපි කතා කරා සිරස් අනුක්‍රමික රීති ගැන. සිරස් අනුක්‍රමික රීතිවල අපි පළවෙනියට කතා කරා ද්විත්ව නිෂේධන රීතිය. දෙවරක් නිෂේධනය වෙලා පහළට ලියවෙන හැටි. ඊගාවට කතා කරා සංයෝජන වාක්‍ය සත්‍ය වෙනකොට එහි ලියාපු සංඝටක දෙක ඒ ආකාරයෙන්ම පහළට ලියන විදිය. ඊගාවට කතා කරා ගම්ම්‍ය වාක්‍යයක නිෂේධනය සත්‍ය වෙනකොට පූර්වාංගෙත් එක්ක අපරාංගයේ විසංවාදේ පහළට ලියවෙනවා. ඊගාවට කතා කරා වියෝජක වාක්‍යයක නිෂේධනය සත්‍ය වෙනකොට එතකොට පූර්වාංගයේ විසංවාදේ නැත්නම් විකල්ප දෙකේම විසංවාදයන් පහළට ලියවෙනවා. දැන් ඔන්න සිරස් අනුක්‍රමික රීති 4ක් කතා කරා. ඊගාවට අපි කතා කරේ ශාකාකරණ රීති. අතුවල බෙදෙන හැටි. ඒ අතු බෙදීම සිදුවන ආකාර වලදී රීති 5ක් අපි පාවිච්චි කරනවා. ගම්ම්‍ය වාක්‍ය සත්‍ය වෙනකොට පූර්වාංගයේ විසංවාදෙත් එක්ක අපරාංගේ අතු දෙකේ ලියවෙනවා. ඊගාවට වියෝජක වාක්‍ය සත්‍ය වෙනකොට එහි තියෙන විකල්ප දෙක ඒ තියෙන විදියටම දෙපැත්තට බෙදිලා යනවා. ඊගාවට සංයෝජන වාක්‍ය නිෂේධනය සත්‍ය වෙනකොට ඒ සංයෝජන වාක්‍ය සංඝටක වශයෙන් තිබුණු ඒ වගේ විසංවාදයන් දෙපැත්තට බෙදෙනවා. ඊගාවට උභයගාමී වාක්‍ය සත්‍ය වෙනකොට අපිට ලියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එක පැත්තක ඒ උභයගාමී වාක්‍ය තිබුණු සංඝටක දෙක ඒ විදියටම ගන්නවා සත්‍යයි කියලා. අනිත් පැත්තට ගන්නවා ඒ උභයගාමී වාක්‍ය සංඝටක දෙකම අසත්‍යයි කියලා. ඒ නිසා එක පැත්තක දෙකම සත්‍ය වෙන අවස්ථාව වශයෙන් ගන්නවා තියෙන විදියටම, අනිත් පැත්තට ගන්නවා ඒ දෙකේ විසංවාදයන් දාලා. දැන් එතකොට උභයගාමී වාක්‍යයක නිෂේධනය සත්‍ය වෙන්නේ දෙපැත්ත එකිනෙකට විරුද්ධ වන විට. ඒ නිසා එක පැත්තකට පූර්වාංගෙත් එක්ක නැත්නම් දකුණු වම් අත පැත්තේ සහායකයත් එක්ක දකුණු අත පැත්තේ තියෙන විසංවාදය ලියවෙනවා. අනිත් පැත්තට දකුණු අත පැත්තේ සහායකයේ විසංවාදයත් එක්ක වම් අත පැත්තේ තියෙන එක ලියවෙනවා. දැන් මේක ලියවෙන ක්‍රම දැන් පැහැදිලි. දැන් අපිට සත්‍යතා රුකක් ගොඩනගන්න අවශ්‍ය මූලික රීති පද්ධතිය හදාරලා ඉවරයි. ඊගාවට අපි බලමු මේ ආඛ්‍යාත කලණයට එනකොට මේ සත්‍යතා රුක ගොඩනගන විදිය. ඒකට අවශ්‍ය තවත් රීති තියෙනවා නම් ඒ මොනවද කියන එක. මූලික වශයෙන්ම රුක ගොඩනගන්න සිරස් අනුක්‍රමික රීති සහ ශාකාකරණ රීති කියන දෙවර්ගය ගියා. අපි දන්නවා ආඛ්‍යාත කලණයේ සූත්‍රයක ප්‍රමාණීකාරකය තියෙනවා. සර්වවාචී ප්‍රමාණීකාරකය, අස්තිවාචී ප්‍රමාණීකාරකය කියන ප්‍රමාණීකාරක දෙක තියෙනවා. මීට කලින් අපි මේ ප්‍රමාණීකාරක වලින් කියවෙන්නේ මොනවද කියන එක පසුගිය පාඩම් වලදී කරුණු පැහැදිලි කරා. ඒක නිසා මම දැන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒකට කාලයක් ගන්න. දැන් සර්වවාචී ප්‍රමාණීකාරකය සහ අස්තිවාචී ප්‍රමාණීකාරකය ඉවත් කරන්න අපිට සමහර අවස්ථාවල අවශ්‍ය වෙනවා. ඒ ඉවත් කිරීමට අවශ්‍ය වන රීතිය පොදුවේ කිව්වොත් අවස්ථාකරණ රීතිය. ඒතකොට සර්වවාචී ප්‍රමාණීකාරකය ඉවත් කරනවා නම් ඒක සර්වවාචී අවස්ථාකරණ රීතිය. අස්තිවාචී ප්‍රමාණීකාරකය ඉවත් කරනවා නම් ඒක අස්තිවාචී අවස්ථාකරණ රීතිය. ඔය රීති දෙක ප්‍රමාණීකාරක ඉවත් කරන්න අපි පාවිච්චි කරනවා. ඒක මේ ආඛ්‍යාත කලණේ ව්‍යුත්පන්න ක්‍රමයට එනකොට කියා දීලා තියෙනවා. ඊගාවට අපිට ප්‍රමාණීකාරකයක් ආදේශ කරනවා නම් අලුතෙන් දාලා ලියනවා නම් අපිට තියෙන එක රීතියයි ඒ අස්තිවාචී සාමාන්‍යකරණ රීතිය විතරයි. අස්තිවාචී සාමාන්‍යකරණ රීතිය විතරයි. දැන් ප්‍රමාණීකාරක ඉවත් කරන්න බලපාන රීති දෙකක් ගැන කිව්වා. ඊගාවට ප්‍රමාණීකාරකයක් ආදේශ කරන්න සූත්‍රයට ප්‍රමාණීකාරකයක් යොදන්න අවශ්‍ය රීතියක් ගැන කිව්වා. මේ ක්‍රම දෙකටම
අතිරේකව තාර්කික වශයෙන් සමාන වාක්‍යයක් ගොඩනගා ගන්න අපිට තියෙනවා ප්‍රමාණීකාරක නිෂේධනය කියන රීතිය. තාර්කික වශයෙන් සමාන වාක්‍යයක් ගොඩනගා ගන්න අපිට තියෙනවා ප්‍රමාණීකාරක නිෂේධනය කියන රීතිය. ඒක මම කියලා ඇති නිෂේධනයක් සමග තියෙන ප්‍රමාණීකාරකයක්. සර්වවාචී හෝ වේවා අස්තිවාචී හෝ වේවා ප්‍රමාණීකාරකයේ නිෂේධනයක් එක යෙදෙනවා නම් අපිට නිෂේධනයේ පවතින ස්ථානෙන් විතන් කරන ගමන් ප්‍රමාණීකාරකයේ යටිකුරු කරනවා. සර්වවාචී එක අස්තිවාචී වෙනවා, අස්තිවාචී එක තිබුණා නම් සර්වවාචී වෙනවා. නිෂේධනයේ මුලින් තිබුණා නම් අගට යනවා, අගින් තිබුණා නම් මුලට එනවා. ඒක තමයි ප්‍රමාණීකාරක නිෂේධනය. ඔය රීතියත් මම මීට පෙර පාඩමේ පැහැදිලි කරා. ඒ නිසා අපි සර්වවාචී අවස්ථාකරණය, අස්තිවාචී අවස්ථාකරණය, අස්තිවාචී සාමාන්‍යකරණය සහ ප්‍රමාණීකාරකය කියන රීති පද්ධතිය මේ වන විට ආඛ්‍යාත කලනේ රුක්‍රමේ යටතේ කතා කරන්න පෙර ආඛ්‍යාත කලනේ ව්‍යුත්පන්න ක්‍රම යටතේ හදාරලා අවසන්. දැන් බලමු අපි මේ රීති පද්ධතිය පාවිච්චි කරලා කොහොමද ආඛ්‍යාතමය සූත්‍රයක් රුක්කට ගේන්නේ. දැන් මම උදාහරණ කිහිපයක් දෙනවා. පළවෙනි උදාහරණය OLX සර්වවාචී x fx ගම්මි gx. ඉස්සරලාම අපි කරන්නේ සර්වවාචී ප්‍රමාණීකාරකයේ මෙතනින් අයින් කරනවා. ඕක තියෙද්දි රුකට ගේන්න බෑනේ. ඒ නිසා සර්වවාචී ප්‍රමාණීකාරකයේ අයින් කරනවා. සර්වවාචී අවස්ථාකරණයෙන් OLX කියන එක අයින් කරලා අපිට පුළුවන් ඕක fx ගම්මි gx කියලා ලියන්න. හොඳට මතක තියාගෙන ඉන්නට අවශ්‍යයි සර්වවාචී ප්‍රමාණීකාරකයේ ඉවත් කරනකොට පවතින විචල්යෙන් හෝ නව විචල්යකින් හෝ නාමයකින් හෝ ඒ ප්‍රකාශනය ලිවීමේ අයිතිය තියෙනවා. ඒ නිසා OLX fx ගම්මේ gx කියන ප්‍රකාශනේ OLX කියන එක අයින් කරනකොට fx ගම්මේ gx කියලා හෝ එහෙම නැත්නම් fy ගම්මේ gy කියලා හෝ එහෙම නැත්නම් fa ගම්මේ ga කියලා හෝ ලියන්න පුළුවන්කම තියෙනවා. මං උදාහරණයකට පෙන්නලා තියෙනවා. පළවෙනි උදාහරණේ ලියන්න පුළුවන් විකල්ප ක්‍රම තුනක් පෙන්නලා තියෙනවා. ප්‍රමාණීකාරකයේ වන OLX අයින් කරා fx ගම්මේ gx කිව්වා. එහෙම නැත්නම් ප්‍රමාණීකාරකයේ වන OLX අයින් කරා fy ගම්මේ gy ලිව්වා. එහෙමත් නැත්නම් ප්‍රමාණීකාරකයේ වන OLX අයින් කරා fa ගම්මේ ga ලිව්වා. ඊට පස්සේ ගම්මේ වාක්‍යයට අවශ්‍ය රීතිය දන්නවා ශාකාකරණ රීතිය. ඒ රීතිය යටතේ පූර්වාංගයේ විසංවාදෙත් එක්ක අපරාංගය අනිත් පැත්තට ලිව්වා. අතු දෙකේ එක අත්තක පූර්වාංගයේ විසංවාදයේ ලිව්වා, අනිත් අත්තේ අපරාංගයේ ලිව්වා. දැන් පැහැදිලි පළවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණය. අස්තිවාචී x, ඒ කියන්නේ vx, fx සංයෝජන gx. අස්තිවාචී x, fx සංයෝජන gx. දැන් අපි අස්තිවාචී අවස්ථාකරණයෙන් ඉස්සරලාම vx කියන නම් අස්තිවාචී x අයින් කරනවා. රූල් එක මතක ඇති. අස්තිවාචී අවස්ථාකරණයේදී පවතින විචල්යට යෙදෙන්න බෑ. පවතින විචල්ය යොදන්න බෑ. හැම විටම මේ පද්ධතියේ මෙතෙක් නොයදුණු නව විචල්යකට යන්න වෙනවා. ඒ නිසා අස්තිවාචී x අයින් කරන ගමන් අපිට ලියන්න වෙන්නේ fy සංයෝජන gy. fy සංයෝජන gy. දැන් සංයෝජන වාක්‍යයක් ලියුණාම එහි තියෙන සංඝටක දෙක සිරස් අනුක්‍රමයට පහළට ලියන්න පුළුවන් බව තේරෙනවා. තුන්වෙනි උදාහරණය. OLX ගම්ම්‍ය OLX fx ගම්ම්‍ය vx gx. සර්වවාචී x fx ගම්ම්‍ය අස්තිවාචී x gx. ඔන්න තියෙන හැටි. දැන් එතකොට ගම්ම්‍ය වාක්‍යයේ පූර්වාංගය OLX fx. ඒක නිෂේධනය වුණාම නිෂේධන OLX fx. අපරාංගය වන vx gx දකුණු අත පැත්තේ බ්‍රාන්ච් එකේ ලිව්වා vx gx වශයෙන්. දැන් අස්තිවාචී එක අපිට පළමුව කරන්න ඕන නිසා අපි ඕන නම් vx gx වල vx අයින් කරලා දාලා ඒ gx වෙනුවට අපි වෙන නව විචල්යක් පාවිච්චි කරනවා. ඕනනම් වම් පැත්තේ තියෙන එකේ නිෂේධන OLX කියන එකේ ප්‍රමාණීකාරක නිෂේධනය පාවිච්චි කරලා නිෂේධනයේ මුල තියදී මුකුත් කරන්න බැරි නිසා ප්‍රමාණීකාරක නිෂේධනය පාවිච්චි කරලා ඒක අස්තිවාචී x නිෂේධන fx vx නිෂේධන fx. දැන් vx අයින් කරනකොට නව විචල්යකට යනවා. පළමුව මම වම් අත පැත්තේ තියෙන දේ කරපු බව පේනවා. මොකද මේ x වශයෙන් තිබුණු මේ පද්ධතියේ විචල්ය y කරා. x ගාවට තියෙන y නේ. ඒක මම නිෂේධන fy කියලා වම් පැත්ත බ්‍රාන්ච් කරා. දැන් දකුණු අත පැත්තට y ගේන්න බෑ. ඒ පැත්තට ඒ නිසා මම
GZ කියලා ගත්තා. අන්න බ්‍රාන්ච් වුණු හැටි. මෙතන අස්තිවාචී x නිෂේධන fx අස්තිවාචී x අයින් වෙන ගමන් නිෂේධන fy වුණා. අනිත් පැත්තේ තිබුණු අස්තිවාචී x gx වල අස්තිවාචී x අයින් කරනකොට gz ගන්න සිද්ධ වුණා. නැතුව gy ගන්න කීයටවත් බෑ. y මේ පද්ධතියේ වම් පැත්තට භාවිතා කරලා ඉවරයි. දකුණු පැත්තට අලුත් විචල්යක් එන්න ඕන. ඔක හොඳින්ම තේරුම් ගන්න ඕන දෙයක්. ඊගාවට බලන්න හතරවෙනි උදාහරණේ නිෂේධන all x fx ගම්මේ gx. ඒක ප්‍රමාණීකාරකයට හැරුණා. ඊට පස්සේ අස්තිවාචී අවස්ථාකරණයෙන් vx අයින් කරලා fy ගම්මේ gy කියලා ලිව්වා. පූර්වාංගෙත් එක්ක අපරාංග විසංවාදය පහළට ගත්තා. දැන් පැහැදිලි මේක. ඊගාවට පස්වෙනි උදාහරණය බලන්න vy vx fx ගම්මේ fy. එතකොට vy සම්බන්ධ fy-ට vy අයින් වෙනකොට fy වලට තමයි අලුතෙන් විචල්යක් යනවා නම් යන්න ඕන. දැන් මෙතන තියෙන්නේ all y vx fx ගම්මේ fy. එතකොට all y තියෙන්නේ. දැන් අපි all y අයින් කරාම vx fx ගම්මේ fy කියලා ලිව්වා. ඊගාවට vx fx ගම්මේ වාක්‍ය පූර්වාංගේ ඒක විසංවාදී වෙලා වම් අත පැත්තේ බ්‍රාන්ච් එකට ආව දකුණු අත පැත්ත fy කියලාම ලිව්වා. වම් අත පැත්ත ලියාපු එක නැවත ප්‍රමාණීකාරක නිෂේධනයට ගියා. එතකොට all වුණා. all අයින් කරාම නිෂේධනයේ fx ආවා. දැන් සංකේතමය සූත්‍රයක් රුකට නගන ක්‍රම කීපයක් ගැන කතා කරා. දැන් මේවත් පොඩි අදහසක් ගන්න පුළුවන්. vx fx ගම්මේ all x gx වරාන්ට පිටින් නිෂේධනය. නිෂේධනය අයින් කරපු ගමන් පූර්වාංගෙත් එක්ක අපරාංගෙ ලියවිලා තියෙනවා. ඒගාවට අපරාංග විසංවාදය ලියවිලා තියෙනවා. පූර්වාංගෙත් එක්ක අපරාංග විසංවාදය ලියන්න. අපරාංග විසංවාදය ලියාපු පේලිය අස්තිවාචී අවස්ථාවකට හරවලා ඊට පස්සේ අස්තිවාචී ප්‍රමාණීකාරකය ඉවත් කරන්න vx අයින් කරපු ගමන් fy වුණා. ඊට පස්සේ vx අයින් කරපු ගමන් නිෂේධන gx නිෂේධන gz වුණා. දැන් වර එක vx අයින් කරලා fy ලිව්වා. ඊළඟ සැරේට vx අයින් කරලා නිෂේධන gz ලිව්වා. දැන් පැහැදිලි වෙන්න ඕන මේ රුක් ක්‍රමයේ යටතේ මේක ගොඩනගන හැටි සූත්‍රය රුකට ගේන හැටි. තව එකක් අපිට වැදගත් වෙයි. හත්වෙනි උදාහරණේ vx all y. ඉස්සරලාම කරන්න ඕන vx අයින් කරන එක. ඒක අයින් කරලා all y ඉතිරි කරගෙන ගත්තා. දැන් vx එක්ක සම්බන්ධ වුණු gx වෙනුවට gz පාවිච්චි වුණා. ඊට පස්සේ all y අයින් කරපු ගමන් fy ගම්මේ gz කියලා ලියලා දෙපැත්තට බෙදුවා. එක පැත්තකට නිෂේධන fy අනිත් පැත්තට gz. ඕන්නම් අර all y අයින් කරන ගමන් fz ගම්මේ gz වෙන්න පුළුවන්. එතකොට වම් පැත්ත නිෂේධන fz දකුණු අත පැත්ත gz. ඔය විදියට මේ සංකේතමය සූත්‍රයේ රුකට නගන හැටි. හරි. දැන් රුක් ක්‍රමේ රීති ඉගෙන ගත්තා. ඒ රීති පාවිච්චි කරලා සූත්‍රයක් රුකට කොට නගන හැටි දැන් අපිට අවශ්‍ය වෙන්නේ අර උපයෝගීතාවයන් ටික. මොකද රුක් ක්‍රමෙන් කරගන්න පුළුවන් දේවල්. මං කිව්වා පුනරුක්තිද විසංවාදීද සම්භාවිත කියන එක නිර්ණය කිරීම. සූත්‍රයක් නිෂේධනය දී ඇති සූත්‍රයේ නිෂේධනය සඳහා රුක වැහෙනවා නම් පමණක් එය පුනරුක්තියක් වේ. හොඳටම මතක තියාගන්න ඕන දේ එච්චරයි. දී ඇති සූත්‍රයේ නිෂේධනය සඳහා පමණක් රුක වැහෙනවා නම් එය පුනරුක්තියක් වේ. දැන් බලන්න මම දීපු සූත්‍රය all x fx සංයෝජන all y gy. ගම්ම්‍ය all z fz සංයෝජන all z gz. මේකේ නිෂේධනය දැම්මා. ඊළඟ පේලියට දාලා රුක නිර්මාණය කරා. රුක නිර්මාණය කරගෙන යනකොට මේ ලස්සනට මේ රුක වැහිලා තියෙන්නේ. ඒ රුක නිර්මාණය කරන ලස්සනට මේ රුක වැහුණා. දැන් රුක නිර්මාණය කරන හැටි නැවත නැවත කියන්න ඕන නැහැ. දැන් අපි පූර්වාංගයේ විසංවාද පූර්වාංගෙත් එක්ක අපරාංගයේ විසංවාදේ ලියුණා. ඊට පස්සේ පූර්වාංගෙට තිබිච්ච දෙක නැවත ස්ටැකින් කරා. ඊට පස්සේ all y අයින් කරන්න කලින් අපිට කරන්න පුළුවන්කම තියෙනවා අර මේ අපරාංගයේ විසංවාදයේ බ්‍රාන්ච් කරන එක. ඒක බ්‍රාන්ච් කරාම අස්තිවාචීයකට හැරුණා. අස්තිවාචීයක අවස්ථාකරණයට ගෙනල්ලා සර්වවාචීයක පස්සේ කරා. අර ව්‍යුත්පන්න ක්‍රමයට කියපු රීතියම පාවිච්චි කරන්න. සර්වවාචී අවස්ථාකරණයට పూర్වයෙන් අස්තිවාචී අවස්ථාකරණය කළ යුතුයි කියන පදනමේ ඉඳගෙන කටයුතු කරන්න. දැන් එතන සූත්‍රයේ නිෂේධනය සඳහා රුක වැවුණා. ඒකට අපි කියනවා පුනරුක්තියක් කියලා. ඊළඟ අවස්ථාව දී ඇති සූත්‍රයට අපිට දීපු සූත්‍රයට කෙලින්ම රුක වැහෙනවා නම් එක එල්ලේම දීපු සූත්‍රයට රුක වැහෙනවා නම් ඒ වෙනි සූත්‍රයක් විසංවාදයක්. දැන් අපි බලාගෙන තියෙනවා all x නිෂේධන fx උභය ගම්මේ vx fx.
ඒ සූත්‍රයම ලිව්වා. ඒකට රුක නිර්මාණය කරා. එතකොට රුක වැහුණා. ඒ අනුව අපිට පුළුවන්කම තියෙනවා මේ දෙවනි දීපු උදාහරණේ විසංවාදයක් බව ඔප්පු කරගන්න. ඊළඟ උදාහරණය ගමු. දී ඇති සූත්‍රය VXFX ගම්ම්‍ය OLXFX. අපි දී ඇති සූත්‍රයේ නිෂේධනයටත් දී ඇති සූත්‍රයටත් දෙකටම රුක නිර්මාණය කරනවා. මොකද දී ඇති සූත්‍රයට රුක නිර්මාණය කරාම වැහෙන්නේ නැත්නම් දී ඇති සූත්‍රයේ නිෂේධනයටත් රුක නිර්මාණය කරලා බලන්න ඕන වැහෙනවද කියලා. ඔය දෙකේදීම රුක වැහුනේ නැත්නම් ඒක සම්භාව්‍යයි. අන්න නිර්ණය කරන්න හැටි. ඒ සම්භාව්‍යයි. ඊගාවට අපි බලමු තාර්කික වශයෙන් සූත්‍ර යුගලයක් දුන්නු වෙලාවට ඒ සූත්‍ර යුගලයේ සමානතාව කොහොමද ඔප්පු කරගන්නේ කියලා. දැන් මම දීලා තියෙනවා OLXFX තිත්කමාවක් VX නිෂේධන FX. මේ දීලා තියෙන්නේ සූත්‍රය. ඔය තිත්කමාව තියෙන තැනට උභයගම්මි දානවා. තිත්කමාව තියෙන තැනට උභයගම්මි දානවා. එහෙම උභයගම්මි දාලා රුක නිර්මාණය කරනවා. ඒ රුක වැහෙනවා නම් තිත්කමාව තිබුණු තැනට උභයගම්මි දාන්න උභයගම්මිට රුක නිර්මාණය කරන්න හැටි කියලා තියෙනවා. ඒ ක්‍රමය ඔය දේ ඔස්සේ උභයගම්මිට රුක නිර්මාණය කරන්න රුක වැහෙනවා නම් සූත්‍ර යුගලයේ විසංවාදී. දැන් මේ දීපු සූත්‍ර යුගලයේ විසංවාදී වෙන හැටි පැහැදිලිව පේන. ඊළඟට අපි බලමු තව උදාහරණයක්. නිෂේධන OLXFX තිත්කමාවක් VX නිෂේධන FX. දැන් මේ සූත්‍ර යුගලයේ නිෂේධනයට මන් රුක නිර්මාණය කරා. එහෙම ඉවෙන් වගේ Tamanට වැටහෙන්නත් ඕන මේ තියෙන පළවෙනි සූත්‍රයේ ප්‍රමාණීකාරක නිෂේධනය ගැහුවම තමයි දකුණු අත පැත්තේ ලියවිලා තියෙන්නේ. ඒ නිසා ඉවෙන් වගේ වැටහෙන්න ඕන මේ තියෙන සූත්‍ර යුගලයේ සමාන බව. ඒ බව ඔප්පු කරන්නේ අපි තිත්කමාව තියෙන තැනට උභයගම්මි දානවා. උභයගම්මි දාලා සමස්ත ප්‍රකාශනයේ නිෂේධනය අරගෙන රුක නිර්මාණය කරනවා. එහෙම සමස්ත ප්‍රකාශනයේ නිෂේධනයට රුක නිර්මාණය කරාම ඒ රුක වැහෙනවා නම් සූත්‍ර යුගලයේ තාර්කික වශයෙන් සමානයි. ඊළඟ එක බලමු. තර්කයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණතාවය කොහොමද අපි විනිශ්චය කරන්නේ? දැන් තර්කය දුන්නයින් පස්සේ මම ඒක මීට පෙර පාඩමකදී කිව්වා ඒ තර්කයේ සමස්තයක්ම අවයව සහ නිගමනවල තියෙන පද වෙන් කරලා අරගෙන ආඛ්‍යාත ලියලා සංකේතකරණය කරලා ගන්න ඕන. ඒ වගේ මෙතෙන්දිත් ඒ ටික ඔක්කොම අනුගමනය කරනවා. ඒ තර්කය මුළුමනින්ම ආඛ්‍යාත වශයෙන් සංක්ෂේපන රටාවට අරගෙන ඊට පස්සේ තර්කයේ අවයව සහ නිගමන වශයෙන් සම්පූර්ණයෙන්ම සංකේතකරණයට ගන්න. දැන් අපි අවයව සමග නිගමනයේ නිෂේධනය අවයව සමග නිගමනයේ නිෂේධනය ලියනවා. ඊගාවට රුක නිර්මාණය කරනවා. ඒ රුක වැහෙනව නම් තර්කය සප්‍රමාණයි. එක බ්‍රාන්ච් එකක් හරි ඕපන් වෙලා තිබුණොත් තර්කය නිෂ්ප්‍රමාණයි. දැන් බලමුකෝ කොහමද කියලා. දාර්ශනිකයෝ අනාගතය දකිති. ඇරිස්ටෝටල් අනාගතය දකින්නේ. එයින් ඇරිස්ටෝටල් දාර්ශනිකයෙක් වේ. සංකේතකරණය කරා OLXFX ගම්මි GX.ga එම නිසා FA. OLXFX ගම්මි GX දාර්ශනිකයෝ අනාගතය දකිති. ඇරිස්ටෝටල් අනාගතය දකි GA එම නිසා FA. දැන් අවයව සමග නිගමනයේ නිෂේධනය FA නේ මෙතන නිගමනයේ නිෂේධනය FA කියලා පහළට ලිව්වා. අවයව සමග නිගමනයේ නිෂේධනය පහළට ලිව්වා. ලියලා ඉස්සරලාම ප්‍රමාණීකාරක තියෙනවා අයින් කරා. දැන් OLX අයින් කරලා FA ගම්මි GA මොකද FA වලට හැරුණේ කියලා Taman දැනගන්න ඕන. නාමාක්ෂරයක් මෙතන තිබුණ නිසා සර්වවාචී අවස්ථාවකදී නාමයකට හැරුණා. එතකොට FA ගම්මි GA ආවා. ඊට පස්සේ රුක නිර්මාණය කරා. ඒ රුකේ බ්‍රාන්ච් දෙකෙන් එකක්වත් වෙයිලා නැහැ. එක බ්‍රාන්ච් එකක් ඕපන් වුණත් ඇති නිෂ්ප්‍රමාණ වෙන්නේ. බ්‍රාන්ච් දෙකෙන් එකක්වත් වෙයිලා නැහැ. ඒ නිසා අපිට පේනවා මේ තර්කයේ නිෂ්ප්‍රමාණ බව. අපි ඊළඟ තර්කයට යමු. සිංහයා රජෙක්. රජෙක් නීච වැඩ කරන්නේ නැත. එහෙන් සිංහෙක් නීච වැඩ කරන්නේ නැහැ. දැන් සංකේත කරා OLXFX ගම්මි GX OLX GX ගම්මි නිෂේධන HX
එම නිසා all x fx ගාමී නිෂේධන hx. දැන් සංකේතකරණයට මම කාලය ගත කරන්න ඕනේ නැහැ. මීට පෙර පාඩම් දෙකදී සංකේතකරණය හොඳින් කියුණා. දැන් අවයව සමග නිගමනයේ නිෂේධනයේ පල්ලෙහාට ලිව්වා. 1 2 3 4 1 2 3 දක්වා පේලි තුනම තියෙන අවයව සමග නිගමනයේ නිෂේධනය. දැන් ප්‍රමාණීකාරකය කරන්න ඕන එක ප්‍රමාණීකාරක නිෂේධනය කරන්න ඕන එක ඉස්සරලා කරා. එහෙම කරලා ඊගාවට සිරස් අනුක්‍රමයට ලියන ඒවා පළවෙනියට අරගෙන සිරස් අනුක්‍රමය ගත්තා. මෙතන මේ දරුවනේ hy යටින් තමයි ඉර දෙපැත්තට බෙදෙන්න ඕන. fy hy ලියලයි දෙපැත්තට බෙදෙන්න ඕන. ඒක පොඩි අදහසක් ගන්න මෙතන පොඩි මිස්ටේක් එකක් වගේ පේනවා. fy hy ලියලයි දෙපැත්තට බෙදෙන්න. එහෙම බෙදුනයින් පස්සේ ඒ පද්ධතිය සඳහා ගොඩනැගූ රුක වැහුණා නම් ඒක සප්‍රමාණ තර්කයක් කියලා ගන්නවා. ඊළඟ අවස්ථාව තුන්වෙනි උදාහරණය. කොමියුනිස්ට්වාදීන් හැමෝම මාක්ස්වාදීන්ය. භෞතිකවාදීන් සියල්ලෝම කොමියුනිස්ට්වාදීන් නොවේ. ඒ නිසා භෞතිකවාදීන් හැමදෙනාම මාක්ස්වාදීන් නොවේ. සංකේත කරා තර්කය all x fx ගාමී gx දෙවැනි අවයවයේ නිෂේධන all x hx ගාමී fx එම නිසා නිෂේධන all x hx ගාමී gx අවයව සමග නිගමනයේ නිෂේධනය ලිව්වා. ප්‍රමාණීකාරක නිෂේධනය ඉස්සරලා කරා. ඊට පස්සේ ස්ටැක් කරන්න ඕනේවා සිරස්ව ලියන්න කඳේ ලියන්න ඕනේවා පළමුව කරා. අතුවල ලියන්න ඕන පිළිවෙල 1 2 කියලා මම පෙන්නලා තියෙනවා. hy ගම්මේ gy පළවෙනි අත්තට දැම්මා. ඊට පස්සේ fy ගම්මේ gy දෙවෙනි අත්තට දැම්මා. දැන් එක බ්‍රාන්ච් එකක් වැහිලා තියෙනවා. ඕපන් බ්‍රාන්ච් දෙකක් තියෙනවා. තර්කයේ නිෂ්ප්‍රමාණයි. ඊළඟ එක බලමු. ඖෂධයක් අධි මාත්‍රාවක් සහිතව ගත්තොත් පමණක් අන්තරාදායකයි. එයින් හැම ඖෂධයක්ම එක්කෝ අධි මාත්‍රාවකින් ගන්නවා. නැත්නම් අන්තරාදායක විය නොහැකි. සංකේත කරා. all x fx ගම්ම්‍ය hx ගම්ම්‍ය gx. ඊට පස්සේ එම නිසා all x fx ගම්ම්‍ය gx වියෝජක not hx. අවයව සමග නිගමනයේ නිෂේධනයේ පාළට ලිව්වා. ප්‍රමාණීකාරක නිෂේධනය තියෙන ඒවා අපි ඉස්සරලා හරි ගස ගන්නවා. එහෙම කරගෙන සිරස් අනුක්‍රමයට ලියන්න ඕනේවා පළමුව ලිව්වා. දැන් ලියවිච්ච පිළිවෙල පේනවා. සිරස් අනුක්‍රමයට ලියන්න ඕනේවා කඳේ ලිව්වා. ඊට පස්සේ අතු බෙදාගෙන යන තියෙනවා නම් අතු බෙදාගෙන ගියා. එහෙම බෙදාගෙන යනකොට සම්පූර්ණ රුක වැවුණා නම් තර්කයේ සප්‍රමාණයි කියලා කිව්වා. ඊළඟ අවස්ථාව. දියමන්ති මෙන්ම ව්‍යාජ දියමන්ති දිලිසේ. සමහර දියමන්ති ව්‍යාජ දියමන්ති නොවේ. එයින් සමහර දිලිසෙන දේ ව්‍යාජ දියමන්ති නොවේ. දැන් සංකේතකරණය all x fx වියෝජක gx ගම්ම්‍ය hx. දියමන්ති මෙන්ම ව්‍යාජ දියමන්ති. දියමන්ති වගේම ව්‍යාජ දියමන්ති. දෙකමයි තියෙන නිසා තමයි වියෝජකය ආවේ. දෙවැනි අවයවයේ ගැටලුවක් නැහැ. සමහර දියමන්ති ව්‍යාජ දියමන්ති නොවේ. එම නිසා සමහර දිලිසෙන දේ ව්‍යාජ දියමන්ති නොවේ. දැන් අවයව සමග නිගමනයේ නිෂේධනය පල්ලෙහාට ලිව්වා. ප්‍රමාණීකාරකයේ තියෙන ඒවා ඉස්සරලා වෙනස් කරා. එහෙම අරගෙන ඉවරලා සිරස් අනුක්‍රමයේ යටතේ තියෙන රීතිය පළමුව පාවිච්චි කරලා කඳ කොට නැගුවා. ඊට පස්සේ අතුවලට ගියා. සියලුම බ්‍රාන්චස් වැවුණු නිසා තර්කයට සප්‍රමාණයි කියලා කිව්වා. ඊළඟ අවස්ථාව ප්‍රමේය සාධනය කරන හැටි. අවයව නැති සප්‍රමාණ වාක්‍ය ඛණ්ඩයක් නැත්නම් සංකේතමය සූත්‍රයක් අවයව නැහැ. නිගමනයක් විතරයි තියෙන්නේ. ඒක නමුත් සප්‍රමාණයි. එවැනි එකක් ප්‍රමේයක් කියලා හඳුන්වනවා. ප්‍රමේයක අවශ්‍යතාවය රුක් ක්‍රමයේදී මෙහෙමයි. අපි දී ඇති ප්‍රමේයට නෙවෙයි රුක නිර්මාණය කරන්නේ. හොඳට මතක තියාගන්න. දී ඇති ප්‍රමේයට නෙවෙයි රුක නිර්මාණය කරන්නේ. දී ඇති ප්‍රමේයේ නිෂේධනයටයි රුක නිර්මාණය කරන්නේ. දැන් ඒතර vx fx ගම්ම්‍ය vy fy අපිට දීපු ප්‍රමේය අපි ඒ ප්‍රමේයේ නිෂේධනය ගත්තා. vx fx ගම්ම්‍ය vy fy වලට වරහන් කරලා වරහන්ට පිටින් නිෂේධනය. දැන් ගම්ම්‍ය වාක්‍යයක නිෂේධනයට අදාළ රුක කොට නගනවා පූර්වාංගයත් එක්ක අපරාංග විසංවාද පහලට. එහෙම කොට නැගුවම නිෂේධන vy fy ආවා. ඒක ප්‍රමාණීකාරකයට හැරුණාම all y නිෂේධන fy ආවා. ඉස්සරලා අපි අස්තිවාචී අවස්ථාකරණය වන vx fx කියන අවස්ථාවේ vx අයින් කරලා ලිව්වා fz කියලා. ඊගාවට සර්වවාචී අවස්ථාකරණේ all y අයින් කරලා නිෂේධන fz ලිව්වා. ඒ දෙක විසංවාදී නිසා වැහුණ කඳේදීම රුකනි වැහුණ නම් ඒ ප්‍රමේය සප්‍රමාණයි කියලා විනිශ්චය කරා. ඊළඟ අවස්ථාව බලමු. නිෂේධන all x fx උභයගම්ම්‍ය vx නිෂේධන fx උභයගම්ම්‍ය තියෙන්නේ. එතකොට දී ඇති ප්‍රමේයේ නිෂේධනය ලිව්වා. උභයගම්ම්‍ය නිෂේධනය ලිව්වා.
ඊට පස්සේ උභයගාමී නිෂේධන වාක්‍යයකට රුක කොට නැගුවා. වම් මත පැත්තට එනවා පූර්වාංගෙත් එක්ක අපරාංග විසංවාදේ. දකුණු අත පැත්තට එනවා පූර්වාංගෙත් එක්ක අපරාංග විසංවාදෙත් එක්ක පූර්වාංග. ඒ දෙක අපි ගත්තා. දැන් ඔන්න රුක නිර්මාණය කරගෙන යනවා දෙපැත්ත. එක පැත්තක අස්තිවාචී අවස්ථාකරණය තිබුණා. අනිත් පැත්තේ සර්වවාචී අවස්ථාකරණයයි අස්තිවාචී අවස්ථාකරණයයි දෙකම තිබුණා. ඒ නිසා අපි වම් මත පැත්තේ තියෙන එකේ අස්තිවාචී අවස්ථාකරණය වශයෙන් Vx අයින් කරලා නිෂේධනයේ ෆයි ගත්තා. සර්වවාචී අවස්ථාකරණයට all x ඉවත් කරන ගමන් ditth නිෂේධන fy ගත්තා. ඒ නිෂේධන fy සහ ditth නිෂේධන fy විසංවාදයේ නිසා ඒ පැත්ත වැහුණා. දකුණු අත පැත්තේ all x fx අරගත්තා. ඒකම Vx නිෂේධන fx ගත්තා. Vx අයින් කරා. එතකොට නිෂේධන fx තවත් y ට යන්න බෑ. y මේ පද්ධතිය කලින් යෙදුවා. ඒ නිසා නිෂේධන z කියලා ගත්තා. all x අයින් කරන ගමන් fz ගත්තා. ඒක ඉවර. දැන් ඊළඟ උදාහරණය vy vx fx ගම්ම්‍ය fy. ඒකේ නිෂේධනය ලිව්වා. ප්‍රමේය නිෂේධනය ලිව්වා. දැන් ප්‍රමාණීකාරකයට ආවා. එතකොට ඕල් වුණා. දැන් අපි ඕල් අයින් කරා. එතකොට නිෂේධන vx fx ගම්ම්‍ය fy. පූර්වාංගෙත් එක්ක අපරාංග විසංවාදේ ලිව්වා. ලියලා පූර්වාංගය වන vx fx අස්තිවාචී අවස්ථාකරණය කරනවා fz කියලා. ඊට පස්සේ නැවත සැරයක් මෙන්න මෙතන තමයි වැදගත්ම තැන. නැවත සැරයක් මේ සර්වවාචී y අයින් කරලා අපි not vx fx ගම්ම z ලිව්වා. ඒක තමයි වැදගත්ම දේ. ඒක තමයි සාමාන්‍යයෙන් නොකරන දේ. ළමයෙක් හිතන්න පුළුවන් එක සැරයක් කරාම අපිට ඇති කියලා. නමුත් අපිට විසංවාදයක් මතුනේ නැත්නම් විසංවාදයක් මතුවෙන තව ක්‍රමයක් හෝ තියෙනවද කියලා බලන්න අපි අර all y අයින් කරලා දෙවෙනි සැරේට not vx fx fz ලිව්වා. එහෙම ලියපු ගමන් පූර්වාංගෙත් එක්ක අපරාංග විසංවාදය වන not fz දාපු ගමන් රුක වැහුණා. අන්න එතකොට ප්‍රමේය බව සාධනය වුණා. ඒක හොඳම උදාහරණේ. හොඳින් මතක තියාගන්නට අවශ්‍යයි. ඊළඟ එක බලන්න. p vx fx ගම්ම්‍ය vx p ගම්ම්‍ය fx. එතකොට මේකේ විසංවාදය not එක දාලා ලිව්වා. දැන් පූර්වාංගෙත් එක්ක අපරාංග විසංවාදය ලිව්වා. එහෙම ලියලා ප්‍රමාණීකාරකයට ආව. ඇවිල්ලා දැන් රුක කොට නගනවා. අපි p vx fx කියන එකේ අනිත් එක all x නිෂේධන p ගම්ම්‍ය fx. දැන් අපි all x අයින් කරලා අපිට පුළුවන්කම තියෙනවා p ගම්ම්‍ය fy කියන එකේ නිෂේධනය ගන්න. අපි ඇයි මේ p ගත්තම මෙතන තියමුණු පූර්වාංගේ විසංවාදය අපරාංගයත් එක්කනේ එන්නේ. දැන් මෙතෙන්දී අපිට පේනවා මේ රුකේ දෙපැත්තම වැහුණා. දෙපැත්තෙම ශාඛාවන් වැහුණා. එහෙම වැහුණයින් පස්සේ අපිට මේ ප්‍රමේය සාධනය කිරීමේ හැකියාව තියෙනවා. දැන් එතකොට ප්‍රමේයක් සාධනය කරනවා කියන්නේ මතකම තියාගත යුතු දේ දී ඇති ප්‍රමේයට නෙමෙයි රුක නිර්මාණය කරන්නේ. එහි නිෂේධනයට. එහි නිෂේධනයට රුක නිර්මාණය කරලා අපි නිර්මාණය කරපු රුකේ අතු සහ ශාඛා කඳ වශයෙන් තියෙන දේවල් සියල්ල වැහිලා තිබුණා නම් අපි මේ ප්‍රමේය සාධනය වුණාසේ සලකනවා. දැන් පැහැදිලි වෙන්න ඕන තුන්වෙනි උදාහරණයේ තිබුණු වැදගත්කමත් හතරවෙනි උදාහරණය කරපු හැටිත්. නැවත හොඳට මතක තියාගන්න යම්කිසි අවස්ථාවක අපිට අවස්ථා කරන දෙකකට යන සිදුවෙන වෙලාවල් තියෙනවා. තුන්වෙනි උදාහරණේ හොඳම උදාහරණේ ඒකේ අපිට පෙන්නවා all y කියන එක එකවරක් all y කියන එක එකවරක් ඉවත් කරලා නිෂේධන vx fx ගම්ම fy වශයෙන් ගත්තා. ඊළඟ සැරේට අපි මේ all y ඉවත් කරලා නිෂේධන vx fx ගම්ම fz ගත්තා. ඒ දෙවතාවක් ගන්න සිද්ධ වුණේ ඇයි? පළවෙනි වාරෙදී රුක වැහුනේ නැහැ. රුක වැසෙන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවද කියන එක හොයන්න තමයි ඊළඟ අවස්ථාවකට ගියේ. ඊළඟ අවස්ථාවකට යනකොට රුක වැහෙන බව පෙනුණා. ඒ නිසා තමයි අපි සප්‍රමාණයි කියන විනිශ්චය දෙන්නේ. දැන් එතකොට ප්‍රමේයයක් දුන්නාම දරුවනේ හොඳින්ම මතක තියාගන්න ඕන ප්‍රමේය සප්‍රමාණ බව ඒක රුක් ක්‍රමයෙන් අපිට ඔප්පු කරන්න විතරයි තියෙන්නේ කියලා. ඒ නිසා අපි ප්‍රමේය සප්‍රමාණ බව රුක් ක්‍රමයෙන් ඔප්පු කරනකොට අපි ඔය විදියට ප්‍රමේය නිෂේධනය අරගෙන රුක කොට නැගුවම රුක වැහෙන්නට අවශ්‍යයි. දැන් මේ විදියට ආඛ්‍යාත කල්නේ රුක් ක්‍රමය භාවිතා කරලා ප්‍රමේයක
සාධනය ප්‍රමේය සාධනයත් අපිට කරන්න පුළුවන්. දැන් මම පාඩමේ රුක් ක්‍රමය යටතේ පාඩමේ කරපු ටික ඔබට හොඳටම මතකයට ගන්න ඕන. ඔබ හොඳ සිහියට ගන්න ඕන. රුක් ක්‍රමේනුත් එක ප්‍රශ්නයක් විභාගෙදී අහනවම තමයි. ඒ නිසා මේ රුක් ක්‍රමය යටතේ මම කරපු දේවල් ටික තිබුණා. සූත්‍රය කොහොමද රුකට නගන්නේ? ඊගාවට ඒ සූත්‍ර යුගල් කොහොමද රුකට නගලා විනිශ්චයන් දෙන්නේ? පද්ධති පිළිබඳ විනිශ්චයන් කරන්නේ කොහොමද? සූත්‍රයක් පුනරුක්තිද සම්භාවිත විසංවාදීද කියලා හොයන්නේ කොහොමද? සංකේතමය වශයෙන් තර්කයක් දුන්නම සප්‍රමාණතාවය විනිශ්චය කරන්නේ කොහොමද? ප්‍රමේයක් දුන්නම එය සාධනය කරලා පෙන්වන්නේ කොහොමද? මේ අවස්ථාවලිය මම රුක් ක්‍රමයේ යටතේ මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. දැන් රුක් ක්‍රමේ මම පාඩම් තුනකින් මේක සම්පූර්ණයෙන් ආවරණය කරා. ඔබ මේක නැවත නැවත ප්‍රගුණ කරන්න. නැවත නැවත මේ දේ බල බලා මේක වටහා ගන්න. මම හිතනවා පාඩම සම්පූර්ණයෙන්ම රුක් ක්‍රමයේ ආවරණය කරගන්න අපිට මේ කාල සීමාවන් තුල පුළුවන් වුණා කියලා. ඔබගේ අතේ තමයි මේ සාර්ථකත්වයේ තියෙන්නේ. ඉදිරි වැඩ කටයුතු ටික තියෙන්නේ. සියලු දෙනාටම සුබ දවසක් වේවා.